සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. සදහැවතුනි, අද මෙම උතුම් සජීවී ධර්මදේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතනයේ මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද නම කියනට අවසරයි. දෙහිපේ චන්දවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සේයතාපි භික්ඛවේ කුම්භෝ අනාදාරෝ සුප්පවත්තියෝ හෝති සාධාරෝ දුප්පවත්තියෝ හෝති ඒවමේව කෝ භික්ඛවේ චිත්තං අනාදාරං සුප්පවත්තියං හෝති සාධාරං දුප්පවත්තියං හෝති කෝච භික්ඛවේ චිත්තස්ස ආධාරෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝති දිදුල මාධ්‍ය ජාලයේ ගෞරවනීය සභාපති නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට. බුදුබණ පදයක් ශ්‍රවණය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි, අපේ සිත පිරිසිදු කරගන්න. මේ සිත පිරිසිදු වුණ තරමට තමයි අපට මේ සිතින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ මේ ලෝකයට පැහැදිලි කරන්නට යෙදුණු දේශනාව මූලික වෙලා තිබෙන්නේ සිත මුල් කරගත්ත දහමක් විදියට. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේ මනස පූර්වාංගමව කරගෙන තමයි අපි සෑම ක්‍රියාවක්ම සිද්ධ කරන්නේ. මේ මනස අපිරිසිදු නම්
එයින් සිදුවෙන ක්‍රියාවත් අපිරිසිදුයි. ඒ ක්‍රියාව තුළ ප්‍රතිඵලය අපි කැමති වුණත් අකමැති වුණත් වේදනාව, කටුකත්වය, දුක මුසු වුණ ස්වභාවයක්. මේ මනස පිරිසුදු කරගෙන යම් ක්‍රියාවක් කරනවද ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය පින්වත්නි යහපත් වූ ප්‍රතිඵලයක්. ඒ යහපත තුළ අපිට සුවය සැනසීම උදා කරනවා. ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ ඔබේ ජීවිතයේ සැපය වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි ඔබ වටා ඉන්න පිරිසගේ සුවය සැපය සහනය පිණිස තමයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ මේ සිත පිරිසිදු කරගන්න තරමට තමයි අපට සුවය දැනෙන්නේ. මේ සිත අපිරිසිදු වෙන්න කිලුටු වෙන්න අපේ ගතට දැනෙන්නේ අපහසුවක්. අපි ඒ සිතින් සිද්ධ කරන ක්‍රියාව සිදු කිරීමත් එක්ක එයින් ලැබෙන ප්‍රතිඵලය තුලත් අපට අපහසුවක් දැනෙන්නේ. සැපය අප කෙරෙහි ලං කරගන්න පුළුවන්කම තියෙන්නේ සිතේ පිරිසිදු භාවයත් එක්ක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව පුරාවටම පැහැදිලි කරන්නේ සිත පිරිසිදු කරගත්ත ඒ පිරිසිදු කරගත්ත ජීවිතයක වටිනාකම. ඒ නිසා ඔබ ධර්ම ශ්‍රවණය කිරීම තුලිනුත් බලාපොරොත්තු වෙන්නේ ඔබේ සිත පවිත්‍ර කරගන්න, පිරිසිදු කරගන්න. ඒ වෙනුවෙන් අද දවසේ මේ දේශනාව සඳහා දායකත්වය දරනවා කඩවත මහර උතුර අංක 171 නිවසේ පදිංචි පියදාස අමරසිංහ මහත්මයා, රම්‍යා දයානන්ද මහත්මිය, දමයන්ති දයානන්ද මහත්මිය, සුනිල් වන්නිආරච්චි මහත්මයා, චන්ද්‍රිකා දයානන්ද මහත්මිය, සාරදා දිස්නා, සන්ධ්‍යා, නිර්මලා, යසස්, රුවන්, නුවන්, තිවෙන්, සස්විදු යන දරු මුණුබුරු ඇතුළු ඒ පවුලේ ඇත්තන් විසින් මේ පැයට નિયમિત සජීවී ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ට මේ උතුම් දේශනාව තමන්ගේ චිත්ත පාරිශුද්ධත්වය පිණිසම හේතු වේවා. ඒ තුලින් ඒ ඇත්තන්ගේ ජීවිතයට සුව සහනය සිත සැලසේවා කියලා අපි පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ඔබත් මමත් මේ ගත කරන ජීවිතය මේ මොහොත තුල අපට ටිකක් අපහසුව දැනෙන කාලයක්. නොඑක් ආකාරයේ අර්බුදයන් එක්ක අපි මේ කාල වකවානුව තුල ගත කරනවා. හැබැයි පින්වත්නි, අපි අමතක කරන්න හොඳ නෑ මේ කාලය තුලත් අපි මේ ගත කරන කාලය තුලත් මිනිස්සෙක් වෙච්ච අපට ලැබෙන වටිනාම අවස්ථාවක් බව අමතක කරන්න එපා. ඒ මොකද අපි දන්නවා පින්වත්නි, මේ ගත වෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. මේ ගත වෙන කාලය තුල ධර්මය ජීවමාන කාලයක්. ඒ ධර්මය ජීවමාන කාලය තුල ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුගමනය කරමින් ජීවිතේ සකසා ගන්නට හැකියාව තියෙන කාලයක්. අපි උත්සාහවන්ත වුණොත්
අපට පුළුවන්කම තියනවා මේ ගත කරන අපහසු අමාරු කාලයකදී වුණත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දියුණු කරන්න. මේ ධර්මය අපේ ජීවිතයට ඒකායනය කරගන්න හැකියාව තියෙන කාලයක් තමයි මේ කාලයත්. ඒ නිසා අපිට පුංචි අමාරුකම් අපහසුකම් දැනුණාට මේවා පින්වත්නි ඊටාම සුළු දේවල්. ඒ මොකද බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලබන්නේ නැති වුණොත් අබුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබලා තිබුණොත් පින්වත්නි මීටත් වඩා කටුකත්වයක් ජීවිතවලට විඳින්න සිද්ධ වෙනවා. ඒ කාලය තුල මීට වඩා අපි දුක්ඛිත ජීවිත ගත කරන්න සිද්ධ වෙනවා. ඒ මොකද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයේ තුලින් පෙන්නන ජීවිතයේ තරම් සැපවත් ජීවිතයක් වෙන කොහෙදිවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මයත් අපිට මුණ ගැහිලා තියෙනවා මේ කාල පරිච්ඡේදය තුල. එසා අපි කල්පනා කරන්න ඕනේ මේ ලැබුණු පුංචි කාලයෙන් හරි අපි දන්නවා පහුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්ක අපි පීඩා වින්දා. ඒ කාලය තුලත් අපි අපේ ජීවිතයට ධර්මය ලං කරගන්න මේ දිදුල මාධ්‍ය ජාලය ඔස්සේ උත්සාහවන්ත වුණා. මේ කාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් කැප වුණා, වෙහෙසුණා, මහන්සි වුණා තමන්ගේ ජීවිතය පවා. ඇතැම් වෙලාවට අනතුරට ලක් කරගනිමින්, निराවරණය කරගනිමින් අභියෝගවලට මේ ඇත්තෝ ඔබ වෙනුවෙන් ඒ සත්ක්‍රියාව නිරත වුණා. ඒ වගේම තමයි මේ කාල වකවානුව තුලත් කොතරම් අපහසුතාවයන් තිබුණත් අපි දන්නවා පින්වත්නි මේ කාලය තුල ආයතනයක් පවත්වාගෙන යන්න තියෙන අපහසුව කොච්චරද කියලා. මේ සියලු කාර්යයන් සඳහා වියපැහැදන් කිරීම පවා අද වෙනකොට හැම අතින්ම ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි එවැනි කාලයක් තුල වුණත් අපේ ගෞරවනීය දිදුල මාධ්‍ය ජාලයේ සභාපති නායක හාමුදුරුවන් වහන්සේ තමන් වහන්සේගේ උත්සාහය අතහැරගන්නේ නැතුව මේ සමාජ මෙහෙවර මේ මාධ්‍ය මෙහෙවර ඉදිරියටත් කරගෙන යන්න උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි ඔය ඇත්තන්ට මේ කාලය තුලත් පුංචි හරි ඉඩක් ලැබෙනවා නම් මේවාටත් දායක වෙමින් උදව් උපකාර කරමින් තමන්ගේ ජීවිතය ධර්මානුධර්ම ප්‍රතිපදාව තුල ගමන් කරවන්න අවස්ථාවක් බවට පත් කරගන්න එකයි අපි කරන්න ඕන. මොකද පින්වත්නි අපි දන්නේ නැහැ ඊළඟ තප්පරේ අපේ ජීවිතේට එන්න තියෙන අනතුරු මොකක්ද කියලා. ඊළඟ තප්පරේ අපේ ජීවිතය මේ විදියට පවත්වන්න පුළුවන් වෙයිද කියලා අපි දන්නේ නැහැ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අපේ ජීවිතවල ස්වභාවය තමයි අපි හිතන පතන දේවල් විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි අකමැති වුණත් කැමැති වුණත් ජීවිතේ සිදු වෙන දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා මේ කාලය තුලත් අපට ධර්මය දියුණු කරන්න, ධර්මය ජීවිතයට සමීප කරගන්න අවස්ථාව තියෙන බව ඔබ සිහිපත් කරගන්න. අමතක කරන්න එපා මේ කාරණාව. එහෙම කල්පනා කරලා තමයි අද දවසේ මේ ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරන්න ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. මහා පින්කමක්. ඔබ බණ අහනවා වගේම විශාල පිරිසකට බණ අහන්නට අවස්ථාව සලසලා දීලත් ඒ තුල ඔබේ පින තවත් සංවර්ධනය කර ගැනීමක් තමයි සිද්ධ කළේ. ඒ නිසා පින්වත්නි ඔබ මේ සියදු කලපු මේ
වටිනා සත්ක්‍රියාව තුළ ඔබට මේ මොහොතේ පමණක් නෙවෙයි ඔබට මරණ මංචකයේදී පවා සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මම මේ වගේ අමාරු කාලයකදී අමාරුවෙන් වුණත් අපහසුවෙන් වුණත් මේ සත්ක්‍රියාව වෙනුවෙන් දායකත්වයේ දරුවා කියලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකම පින්වත්නි ඔබට පරලොව ජීවිතයේ පවා යහපත උදා කරන නිමිත්තක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ ධර්මය අපේ ජීවිතයට සමීප වෙන්නේ කොයි වෙලාවද? ඒ වෙලාවෙන් අපි ප්‍රයෝජන ලබා ගැනීමයි කළ යුතුව පවතින්නේ. අදත් ඔබට අපි ඔබේ ජීවිතයේ වටිනා ධර්ම කාරණාවක් මතකේ තබා ගැනීම පිණිස මේ දේශනාව තුළින් ඔබේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අද මම ඔබට සඳහන් කරපු සූත්‍ර පාඨය සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ එන දේශනාවක් තමයි මාතෘකාව විදියට ඉදිරිපත් කළේ. මේ දේශනාවේ නම කුම්භ සූත්‍රය. කුම්භ සූත්‍ර කිහිපයක්ම අපේ ත්‍රිපිටකය තුල දකින්න ලැබෙනවා. තවත් දේශනාවක් අපිට මුණ ගැහෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය තුල. ඒත් කුම්භ කියලා තමයි සූත්‍රය නම් කරලා තියෙන්නේ. මේ සූත්‍රය පින්වත්නි සංයුක්ත නිකායේ සඳහන් වෙන ඒ දේශනාව තමයි අපි ඔබට අද කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේක ඊටාම වටිනා දේශනාවක්. අපේ ජීවිතවල අපි දැනගත යුතුම කාරණාවක් ගැන අවධානය යොමු කරන දේශනාවක්. පින්වත්නි, කුම්භ කියලා කියන්නේ කලය. කලය උපමා කරගත්ත දේශනාවක් තමයි මේ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, කලයට යම්කිසි ආධාරකයක් තියෙනවා නම්, දැන් කලය රවුම් කලයක් පොළව මත එහෙම නැත්නම් උඩක් තුල පුෂ්ඨයක් මත රඳවන්න පුළුවන්කම තියෙන්නේ කුමන හෝ ආධාරකයක් තිබුණොත්. නැත්තම් ඒක එහෙට මෙහෙට පෙරලිලා විනාශ වෙලා යනවා. දැන් මේ රඳවා ගැනීම සඳහා අවශ්‍ය කරනවා ආධාරකයක්. ආධාරකයක් තියනවා නම් ඒකෙදි මේ කලයට හානියක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු සඳහන් කරනවා යම්කිසි ආධාරකයක් නැත්තම් මේ කලයට හානි වෙන්න පුළුවන්. අනාධාරෝ සුප්පවත්තියෝ හෝති. ආධාරකයක් නැත්තම් ඒක විනාශ වෙලා යන්න පුළුවන්. පෙරලිලා ගිහිල්ලා කුඩු වෙලා යන්න පුළුවන්. සාධාරෝ දුප්පවත්තියෝ හෝති. යම්කිසි විදියක ආධාරකයක් තියෙනවා නම් ඒකට යම්කිසි භාජනයක් හෝ තියෙනවා නම් රඳවලා තබන්න, එහෙනම් කලය විනාශ වෙන්නේ නැහැ. මේ වගේ මහණෙනි, අපේ සිතටත් ආධාරකයක් තියෙන්න ඕන. නැත්තම් මේ සිත විනාශ වෙලා යනවා. ආධාරකයක් නැති සිත විනාශ වෙලා යනවා කියලා කියනවා. ඒව මේවකෝ භික්කවේ චිත්තං අනාධාරං සුප්පවත්තියං. මේ වගේම මහණෙනි, කලයට ආධාරකයක් නැති වුණා වගේ, ඒ නිසා කලය විනාශ වෙලා යනවා වගේ අපේ සිතත් ආධාරකයක් නැත්තම් විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි
සාධාරං දුප්පවත්තියෝ හෝති. යම්කිසි ආධාරකයක් සිතට තියෙනවා නම් ඒ සිත රැකගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ සිතට තියෙන ආධාරකය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුලදී පැහැදිලි කරනවා. කෝච භික්කවේ චිත්තස්ස ආධාරෝ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මහණෙනි, මේ සිතට තියෙන ආධාරකය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය අරමුණු කරගෙනම මේ දේශනාව සිද්ධ කරනු ලබනවා. කලයක් උපමාවට අරගෙන ඒ කලයට ධර්මය උපමා කරලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරනවා. දැන් කලය ස්වභාවය තමයි පින්වත්නි, ආධාරකයක් නැත්තම්, ආරක්ෂාවක් නැත්තම් කලය පෙරලිලා විනාශ වෙලා යනවා, කුඩු වෙලා. මැටි වලින් හදපු කලයක් නෑ. ඒ වගේ තමයි අපේ සිතත්. සිතත් පින්වත්නි, ආරක්ෂාවක් නැතිව ක්‍රියාත්මක වෙනවනම්, මේ සිතට ආරක්ෂාවක් නැත්තම් මේ සිත පෙරලෙනවා, බිඳෙනවා, කුඩු වෙලා යනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපට සිත ගැන වෙනමම දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. මේ සිත තනිව හැසිරෙන දුරගමන් යන වස්තුවක් විදියටයි සඳහන් කරන්නේ. දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං. යම්කිසි කෙනෙක් මේ දුරගමන් යන තනිව හැසිරෙන, ඒ වගේම රකින්නට අපහසු මේ සිත රැකගත්තොත් ඒක මාර බන්ධනයෙන් දුරු කරගත් අවස්ථාවක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාරනවා මේ සිත රැක ගැනීම පිණිස වෙහෙසෙන්න, මහන්සි වෙන්න. මේ සිත රැකගන්න කෙනෙකුට හී වඩුවෙක් තියුණු ඊයක් හදන්නා වගේ ඊටාම සියුම් සිතක් ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. මේ සිතට පින්වත්නි, ආරක්ෂාව සංවිධානය කළොත්, ආරක්ෂාව සහිත සිතක් ගොඩනගා ගත්තොත්, ඒ තුල පින්වත්නි අපිට නොහිතන විදියේ ප්‍රතිඵල ළඟා කර ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සිත විනාශ වෙන, කැඩෙන, බිඳෙන සියල්ලෙන් දුරු වෙන්නටයි අනුශාසනා කරන්නේ. දැන් ඔබ මේ ගත කරන ජීවිතය තුල ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ සිත මොන මොන අවස්ථාවන් වලදී මොනතරම් වේගයකින් කැඩිලා බිඳිලා යනවද කියලා. දැන් ඔබ දන්නවා දෛනික ජීවිතය තුළ මොනතරම් අවස්ථාවන් වලදී සිත කැඩිලා බිඳිලා යනවද? හිත දූෂ්‍යයටපත් වෙනවද? ඒ සිත අනාරක්ෂිතව ක්‍රියාත්මක වෙනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී සඳහන් කරනවා, මහණෙනි, මේ සිතට ආරක්ෂාවක් ඕන. මේ සිතට ආරක්ෂාවක් ඕන. මේ සිතට ආරක්ෂාව සලසා දෙන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තුල. යෝනිසෝ මනසිකාරය තුල. පින්වත්නි,
ඔබ කල්පනා කරලා බලන්න මේ යෝනිසෝ මනසිකාරය තුල සිත රඳවා ගැනීම කියන එක පහසුද අපහසුද කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි මේ මොහොත තුල ජීවත් වීම. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එක දේශනාවක්. මේ දේශනාවේදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ අකුසලයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. අකුසලයක් නිර්මාණය වීම සඳහා කාරණා පහක් ඕන කරනවා. ඒ කාරණා පහෙන් පින්වත්නි කාරණා තුනක්ම මේ මොහොත තුලත් ඔබ තුල තියෙනවා. ඒ තමයි රාග, දෝෂ, මෝහ. ඒ රාග, දෝෂ, මෝහ නිවන දක්වාම සිතක් තුල තියෙනවා. රාගක්කයෝ නිබ්බානං, දෝසක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. මේ රාග, දෝෂ, මෝහ දුරු කරන කම්ම අකුසලයට බරව තමයි අපි ජීවත් වෙන්නේ. ඒත් එක්ක පින්වත්නි කාරණා දෙකක් තව එකතු වෙන්න ඕන. ඒ මොනවද? ඒ තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අසිහියෙන් ජීවත් වීම, සතියෙන් තොරව ජීවත් වීම. සතියෙන් තොරව ජීවත් වෙනකොට පින්වත්නි අපේ සිත තුළ ඇති වෙන දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක්. මෙන්න කාරණා පහ සම්පූර්ණයි. මොනවද? රාග, දෝෂ, මෝහ, අයෝනිසෝ මනසිකාරය, මිත්‍යා දෘෂ්ටිය. දැන් මිත්‍යා දෘෂ්ටියකට පත්වෙච්ච කෙනා පින්වත්නි මේ ධර්ම මාර්ගයෙන් එළියට වැටෙනවා. මේ ධර්ම මාර්ගයෙන් ගමන් කරන්න බෑ යාට. එයා ගමන් කරන්නේ ධර්ම මාර්ගයේ නෙවෙයි, එයින් පිටත තමයි ගමන් කරන්නේ. එයාට පින්වත්නි ඒ තුල අකුසලය නිර්මාණය වෙලා ඒ අකුසලයට අනුව තමයි ජීවිත ගත කරන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එහෙනම් යෝනිසෝ මනසිකාරය දියුණු කරගත්තොත්, මේ යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න කෙනාගේ සිතෙත් රාග, දෝෂ, මෝහ තියෙනවා. එයා නිවන් දැකපු කෙනෙක් නොවන නිසා රාග, දෝෂ, මෝහ තියෙනවා. ඒ රාග, දෝෂ, මෝහ තිබුණත් එයාට පුළුවන්කම තියෙනවා නම් යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න. එයාට සිහියෙන් යුක්තව ජීවිත ගත කරන්න හැකියාව තියෙනවා නම් පින්වත්නි ඒ තුල පුළුවන්කම තියෙනවා සම්මා දිට්ඨිය ගොඩනගා ගන්න. දැන් බලන්න සම්මා දිට්ඨිය ගොඩනගා ගන්න නම් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. මේ සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා තමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. පින්වත්නි හරියට අර කලය පෙරලෙන්න නොදී ආධාරකයක් දීලා ආරක්ෂා කරගන්නවා වගේ සිත ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනාට. එතන ඉඳලා පින්වත්නි පිළිවෙලින් ආරි අෂ්ටාංගික මාර්ගය දියුණු කරන කෙනාට තමයි මේ සිත සුරක්ෂිත කරගන්න පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි මේ සිත තුල ආරක්ෂාව යම් විදියකට නම් තියෙන්නේ, ඒ ආරක්ෂාව තුල සිත විතරක් නෙවෙයි රැකෙන්නේ, ගතත් රැකෙනවා. සිත ආරක්ෂා කරගන්න බැරි කෙනාට ගත ආරක්ෂා කරගන්න කොහොමටවත් බෑ. මේ සිත ආරක්ෂාවෙන් තොර වෙන අවස්ථාවන් විදියට
අපි දකින්නේ මේ සිතට ඇතිවෙන රාග දෝෂ මෝහ. මේ රාග දෝෂ මෝහ ඇතිවෙන අවස්ථාව තුල අපි ක්‍රියාත්මක වෙන්නේ බොහෝ වෙලාවට පින්වත්නි අසිහියෙන්. හිතලා බලන්න, ඔබට ආසාවක් ඇති වුණ වෙලාව තුල ඔබ කටයුතු කරන්නේ සිහි නුවණින් යුක්තවද? නෑ පින්වත්නි. ඒ තුල ඔබ මුලාවටපත් වෙලා ආසාව තුල ඔබ ඇලිලා ගැලිලා තමයි ජීවත් වෙන්නේ. ඒ අවස්ථාව ඔබ මුලාවටපත් වෙලා කියලාවත් දන්නේ නැති තරමටම ඒ තැන්වලට ඇලිලා, ඒ වගේම තරහාවක් ඇති වුණ වෙලාවක් තුලදී වෛරයක් ආපු වෙලාවකදී මේ හිතට ඒ අවස්ථාවෙත් පින්වත්නි අපි හැසිරෙන්නේ සිහි නුවණින් නෙවෙයි, සිහි කල්පනාවෙන් තොරව. සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරනකොට පින්වත්නි කල්පනා කරලා බලන්න, ඔබේ ගතට ආරක්ෂාවක් තියෙනවද? ඔබ තරහ ගිය වෙලාවට රණ්ඩු සරුවල් කරන්න යනවා. රණ්ඩු සරුවල් කරගන්න ගිහිල්ලා ජීවිත පවා හානි කරගෙන තියෙනවා. ඇයි ඒ? ඔබේ සිතට ආරක්ෂාව නැති වෙච්ච වෙලාව. යෝනිසෝ මනසිකාරය ඒ අවස්ථාවේ නැති වෙලා. ඒ නිසා ඔබට ගතට ආරක්ෂාවක් නැහැ. හිතට පින්වත්නි කොහොමටවත් ආරක්ෂාවක් නැහැ. එවැනි සිතක ඉන්න වෙලාවක් තුලදී ඔබේ අවසාන මොහොත තීරණය වුණොත් පින්වත්නි මොනතරම් අවාසනාවන්ත තත්වයක්ද? එවැනි අවස්ථාවක ඔබට මියදෙන්න සිද්ධ වුණොත් එහෙම ඔබ කල්පනා කරලා බලන්න, තරහත් එක්ක, වෛරයත් එක්ක, ආසාවත් එක්ක, මුලාවත් එක්ක ඒ තුල පින්වත්නි ඔබට අසරණ වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔබේ සිතට ආරක්ෂාව ලබා දීම තුල තමයි ගතටත් ආරක්ෂාව ලැබෙන්නේ, ගතත් සුරක්ෂිත වෙන්නේ. ඔබ විතරක් නෙවෙයි පින්වත්නි, අන් අයද සුරක්ෂිත කරගන්න පුළුවන්කම තියෙන්නේ ඔබේ සිතට ආරක්ෂාව ලබා දුන්නොත්. සම්මා දිට්ඨිය තුල ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තුල ඉන්න කෙනාටයි. ඒ නිසා මේ සිත ආරක්ෂා කරගන්න ඔබ කටයුතු කරන්න නම් මේ වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න ඕන. නිකන් ඉඳලා මේක කරන්න බෑ. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ වෙහෙසක් නැතිවම තරහ එකතු කරගන්න පුළුවන්. හුළඟත් එක්ක, වැස්සත් එක්ක, සමහර වෙලාවට ස්ථානයන් නිසා මෙතෙන්දි තමයි මට ගැහුවේ, මෙතෙන්දි තමයි මාව රැවට්ටුවේ කියලා තරහ ඇති කරගන්න පුළුවන් ස්ථානයන් එක්ක පවා. පන්සලේදී පවා සමහරක් වෙලාවට ඒ තරහ ඇති කරගන්න දායක වෙනවා. ඒ පින්වත්නි අපි નિરાයාසයෙන් ඇති කරගන්න ස්වභාවය. ආයාසයෙන් ඇති කරගන්නේ කොහොමද? ආයාසයෙන් තමයි අපි ඒවා යටපත් කරගන්න ඕනේ. තරහ සිතක් එනකොට ඒ සිත පාලනය කරගන්න පුළුවන්කම තියනවා මෛත්‍රී සිතක් ඇති කර ගැනීමත් එක්ක. බුදුරජාණන් වහන්සේ විතක්ක සන්තාන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මේ කාරණාව. අපේ සිත තුළට යම්කිසි විතර්කයක් ඇති වුණාට පස්සේ ඒ විතර්කය පාලනය කර ගැනීම සඳහා ආකාර 5කින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ එන සිතුවිල්ලම ක්‍රියාත්මක වෙන්න නොදී පාලනය කරගන්න පින්වත්නි අපිට උත්සාහයක් තියෙන්න ඕන. ඒ වෙලාව තුල හොඳ සිහි කල්පනාවකින් ඉන්න ඕන. එතකොට පින්වත්නි අපිට පුළුවන්කම තියෙනවා සමහරක් දේවල් දිහා යහපත් විදියට දකින්න.
සම්මා දිට්ඨියෙන් යුක්තව දකින්න. සම්මා දිට්ඨිය කියලා කියනකොට පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය. දැන් ඔන්න ඔබට පුළුවන්කම තියනවා මේ ටික සපුරා ගැනීමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ නිවන් මාර්ගය තුල ගමන් කරන්න. ආරම්භක අවස්ථාව සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකේ යථා ස්වභාවය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. මේ දුක කියන සංකල්පය කියලා කියන්නේ පින්වත්නි ලෝකේ ඇත්ත ස්වභාවයක්. ඇයි එහෙම වුනේ? දුක හටගන්නේ යම් තැනකද එය ස්වභාවයෙන් අනිත්‍යයි. යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යද එතන තමයි දුක හටගන්නේ. ඒ අනිත්‍ය වූ දේ පිළිබඳව අපි කටයුතු කරන්නේ කොහොමද පින්වත්නි? අපි එය නিত্য සංඥාවෙන් ගන්නවා. ඒ නිසා තමයි අපේ අතින් කැඩෙන බිඳෙන දේවල් එක්ක අපි බොහෝ සෙයින් දුකට වේදනාවට කනගාටුවට කම්පාවටපත් වෙනවා. අපේ ජීවිතවල අපි ගොඩාක් ඇති කරගෙන තියෙන කනගාටු වේදනා කම්පාවන් ගත්තොත් ඒවායේ වෙනස් වීම වෙනස් වෙන ස්වභාවයක් තියෙන තැනකින් අපි උත්සාහ කරනවා ඒ වෙනස් නොවි තියෙන තැනක් කියලා හිතා ගන්න. ඒ අනුව කටයුතු කරන්න. පින්වත්නි ඒක හරියන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ නිවැරදි දැක්මක් විදියට ලෝකයේ යථා ස්වභාවය නම් අනිත්‍ය වූ සංඥාවයි. ඒ නිසා එහි තුල තිබෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න නම් අපි හැමෝම දකින විදියට දැකලා හරියන්නේ. ඔබ තුලත් මා තුලත් ලෝකය තුලත් දැකිය හැකි යථා ස්වභාවයම අපි හඳුනා ගන්න ඕන. ඒ හඳුනා ගැනීමේදී පින්වත්නි සම්මා දිට්ඨිය උවමනා කරනවා. ඒ වගේම තමයි සම්මා සංකප්පය. සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනාට සම්මා සංකල්පනා ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. අව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන ආදී වශයෙන් මේ සම්මා සංකල්පනාවන් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්න පින්වත්නි අපිට බොහෝ වෙලාවට හිතෙන දේ එක්කම තමයි අපි කටයුතු කරන්නේ. හිතුණානම් දෙයක් ඒ දේම අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒ හිතන්න යම් යම් ආධාරක හේතු වෙනවා. දැන් හිතන්න මේ කාලය දිහා. මේ කාලය පින්වත්නි අපිට හරි අමාරු කාලයක්. බඩු මිලත් ඉහළ ගිහිල්ලා. ඒ නිසා ඔබ මේ කාලය තුල කන බොන දේවල් පවා සීමා කරලා තියෙනවා. දැන් හිතන්න මේ කාලයට පෙර සල්ලි භාගයේ හොඳට තියෙන කාලයක් නම් ඒ කාලය තුල පින්වත්නි ඔබ එහෙම කල්පනා කළේ නැහැ. සල්ලි වියදම් කරලා කාලා බීලා විතරක් නෙවෙයි ඒවායේ රසයත් එක්ක ජීවත් වුණා. දැන් ඔබ මේ වෙලාව තුල රසය හොයන්නේ නැතුව තමයි කෑම ගන්නෙ. ඒ මොකක් නිසාද? අමාරු නිසා. රසවත් ආහාර ගැනීමට අපට අපහසුතාවයන් තියෙනවා. රසය එක්ක තියෙන්නේ ගුණයද නැද්ද කියන එකත් අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් කරවිල තිත්තයිනේ. නමුත් කරවිල රස නැහෙනි. හැබැයි කරවිල ගුණයිනේ. ඒ නිසා පින්වත්නි අපි මේ ගැනත් කල්පනා කරන්න ඕන. රසයත් එක්ක රස තෘෂ්ණාව තමයි අපිට ඇති වෙන්නේ. දැන් මේ කාලය තුල අපි කන්නේ
ජීවත් වෙන්න ඕන නිසා. බොහෝ දෙනෙක් කියන්නේ අනේ හාමුදුරුවනි කෑවා ඉතින් ජීවත් වෙන්න ඕන නිසා කියලා. පින්වත්නි මේක යහපත් විදියට දකින්න පුළුවන් නම් හිතන්නකෝ මේ තුල අපිට මොන තරම් වටිනාකමක් තියෙනවද කියලා. හිතන්න ඔබ එක ආහාර වේලක් රස විඳිනවා රස තෘෂ්ණාවත් එක්ක. ඒ රස තෘෂ්ණාව පින්වත්නි අපිට කර්ම විපාක ඇති කරලා දෙනවා. ඒ කර්ම විපාක අපිට ගෙවන්න සිද්ධ වෙනවා සසරදී. මේ භවය තුලත් ඊළඟ භවයන් වලදීත් ඒ කර්ම විපාක විඳින්න සිද්ධ වෙනවා. මේ ඉන්ද්‍රියන් පංචකය පිනවීමට යෑමත් එක්ක අපිට ඒ තුල කර්ම රැස්වීම සිද්ධ වෙනවා. ඒ කර්ම රැස් වුණොත් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ විපාක විඳීම සඳහා පින්වත්නි අපිට සසර ගමන් කරන්න සිද්ධ වෙනවා. ඔබ බලන්න මේ කාලය තුල ඔබ ඉන්ද්‍රියන් පිනවීම පැත්තකට තියලා අවශ්‍යතාවය ගැන පමණක් කල්පනා කරලා කටයුතු කළොත් ඒ තුල යහපත් සංකල්පනා ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුල පින්වත්නි අපේ සිතේ ඇතිවෙන තරහව අනුන් නැසීමේ චේතනාව දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන්කම තියෙනවා යහපත් සංකල්පනා ගොඩනගා ගන්න. සම්මා වාචා කියලා කියන්නේ වචනය යහපත් කරගන්න ඕන. වචනයෙන් සිදුවෙන අකුසලයෙන් දුරු වෙන්නට ඕන. බොරු කීම, කේලම් කීම, පරුස වචනය, හිස් වචනය මේවායින් දුරු වුණ කෙනාට පින්වත්නි මොනතරම් වටිනාකමක් ලැබෙනවද? සමාජයේ මොනතරම් එයාව පිළිගැනීමකට ලක් වෙනවද? දැන් අපි දන්නවා බොරු කියන කෙනා සමාජයේ විහිළුවට ලක් වෙනවා. ඔන්න අදත් ආව බොරුවක් කියන්න. අදත් අතේ පැලවෙන බොරුවක් කියයි කියලා එයා ගැන කිසිම ගෞරවයක් නැහැ. එයා විශ්වාසයට ලක් කරන්නේ නැහැ. ඒ නිසා යහපත් වචනය කියන එක පින්වත්නි මේ මානව සමාජය තුල කෙනෙකුට ලොකු ආභරණයක්, වටිනා ආභරණයක්. එයා සත්‍යවාදී කෙනෙක් කියන එක එයා තුල ගොඩනගෙනවා ගුණාංගයක්. එයා නිවැරදි වචනය පාවිච්චි කරන කෙනෙක්. එයා කවදාකවත් කෙනෙකුගේ හිත රිද්දන්න කතා කරන කෙනෙක් නෙවෙයි. එයාගේ වචනය එයා හරීම සංවර කරගෙන තියෙන්නේ. එයාගේ වචනය එයා අන් අයට කරදරයක් වෙන විදියට පාවිච්චි කරන්නේ නැහැ කියන ඒ දැක්ම පින්වත්නි මොනතරම් මිනිස්සෙකුට වටිනවද? අද අපිට පේන සමාජයේ බොරුව වංචාව කියන එක ඉහවහා ගිහිල්ලා මේ අපරාධ වැඩි වෙලා තියෙන හේතුවක් බවටත් පත් වෙලා මේ අමාරුවෙන් ගත කරන කාලය තුල මිනිසුන්ව වංචාවට ලක් කරන මොනතරම් සමාජයක්ද අද අපි ඉස්සරහා තියෙන්නේ. ඒ නිසා සම්මා වාචා යහපත් වචනය තුල සිදුවෙන අයහපත් දෙයින් මිදෙන්නට ඕන. ඒ තුල පින්වත්නි සිත පිරිසිදු වෙනවා. අපි මේ කතා කරන්නේ සිත ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල. කලය විනාශ නොවි රැඳෙන්නේ ආධාරකය නිසා. ඒ ආධාරකය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් පින්වත්නි මේ කාරණාවන් සියල්ල දීර්ඝ වශයෙන් විස්තර කරන්න වෙලාව නෙවෙයි. ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න පහසු වෙන්න ඔබට අනුශාසනාව තමයි මේ සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ වගේම කම්මන්තය සම්මා කම්මන්ත අපි යහපත් කර්මාන්තවල යෙදෙන්න ඕන. අද ලෝකේ රටේ අපිට පේනවා මේ ප්‍රශ්න ගැටලු වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ මොකද? මේ වසංගතයන් පවා වැඩි වෙන්නේ මොනව නිසාද? අයහපත් කර්මාන්ත නිසා. අයහපත් ජීවිතේ නිසා.
ඒ නිසා පින්වත්නි යහපත් කර්මාන්තවල නිරත වෙනවා නම් ඒ තුල පින්වත්නි තමන්ට ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට පින්වත්නි සම්මා ආජීවය. සම්මා ආජීවය කියලා කියන්නේ ජීවන ප්‍රතිපදාව. යහපත් ජීවන රටාව. අයහපත් ජීවන රටාව බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. මස් මාංශ වෙළඳාම, වසවිස වෙළඳාම, ඒ වගේම සත්ව වෙළඳාම, වහල් වෙළඳාම මේ ආදී වශයෙන් නොකල යුතු ජීවන උපායන් තුලින් දුර වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්වුව ජීවන රටාව තුල ගමන් කරන කෙනෙක් තුල පින්වත්නි ලෝකයටම ආරක්ෂාවක් සලසලා තියෙනවා. ඊළඟට සම්මා වායාමය. සම්මා වායාම කියලා කියන්නේ අපි උත්සාහවන්ත කරන්න ඕන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ අපට ජීවත් වෙනකොට ජීවිතයේ උත්සාහය ගොඩනගා ගත යුතු ආකාර 4ක් පෙන්නනවා. ඒ තමයි නූපන් අකුසල් නූපදවන්නට උත්සාහ කරන්න ඕන. උපන් අකුසලයේ යටපත් කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. නූපන් කුසලය ඇති කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. උපන් කුසලය පවත්වාගෙන යන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඒ උත්සාහය තමයි නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් තුල තිබිය යුත්තේ. ඒ උත්සාහය ඇති කරගෙන ජීවිත ගොඩනගා ගන්නට අපි අදිෂ්ඨාන කරගන්න ඕන. පින්වත්නි, ඒ තුල අපේ සිහිය ගොඩ නැගෙන්නේ සම්මා සතිය. කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානයේ කෙරෙහි අපේ සිත පිහිටුවාගෙන කටයුතු කරන්න ඕන. මේ අවස්ථාව පින්වත්නි දැඩි ආරක්ෂාවක් අපිට ගෙනල්ලා දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා උන්වහන්සේගේ රැකවරණය තියෙන්නේ කොතනද කියලා. බුදුරජාණන් වහන්සේගේ රැකවරණය, බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබෙන රැකවරණය තියෙන්නේ ඔන්න ඔතනයි පින්වත්නි. ඒ තමයි සතර සතිපට්ඨානය තුල. යම්කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවා නම්, ඒ තුල ජීවත් වෙනවා නම් පින්වත්නි එය මාරයට නොපෙනෙන තැනක් විදියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. මාරයටවත් පේන්නේ නෑ ඒ තැන. ඒ තරමට ආරක්ෂිත වූ තැනක්. ගතට සිතට දෙකටම ආරක්ෂිත වූ තැනක්. සිහියෙන් යුක්තව, සතියෙන් යුක්තව, සතර සතිපට්ඨානයෙන් යුක්තව ජීවිත ගත කිරීම. පින්වත්නි, සිත සිහියෙන්, ඒ සිත තුළ සිහියෙන් කටයුතු කිරීමත් එක්ක ඒ සිත නිවෙනවා, සැනසෙනවා. ඒ තුල තමයි සමාධිගත සිතක් ඇති වෙන්නේ. මේ සමාධිගත සිත තුල තමයි ප්‍රඥාව වර්ධනය වෙන්නේ. සමාධිගත සිතක්මයි ප්‍රඥාවක් දියුණු කරගන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනාට ප්‍රඥාව වර්ධනය වෙනවා සමාධිය තුලින්. ඒ සමාධිය තුලින් ප්‍රඥාව වර්ධනය කරගන්න හැකියාව ලැබෙනකොට පින්වත්නි තවත් අංග දෙකක් සම්පූර්ණ වෙනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති. මෙන්න මේ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගෙන මේ ජීවිතය මෙහෙවන කෙනාට තමයි සිතට ආරක්ෂාව ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තුල පින්වත්නි ගතටත් ආරක්ෂාව ලැබෙන බව ඔබට පැහැදිලි කරන්නට යෙදුනේ. එනිසා කලය නොබෙදී විනාශ නොවී තිබෙන්නේ ඒ තුල තියෙන යම්කිසි ආධාරකයක් නිසා. ඒ ආධාරකය තියෙන නිසා කලය ආරක්ෂිතයි. කලය ආරක්ෂිත වුණොත් කලය සුරක්ෂිතව ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ කලය ආරක්ෂා නොවෙන්නත් හේතුවක් තියෙනවා වගේම කලය ආරක්ෂා වෙන්නත් හේතුවක් තියෙනවා. සිතටත් ඒ වගේම ආරක්ෂාවක් ඕන.
සිත ආරක්ෂා නොවෙන්නත් හේතුවක් පෙන්වනවා බුදුහාමුදුරුවෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් නොකරන කෙනාගේ සිත ආරක්ෂා වෙන්නේ නැහැ. එයාගේ සිත අනාරක්ෂිතයි. අනාරක්ෂිත වූ සිත මුලාවටපත් වෙලා මේ සසර ගමනේ මුලාවටපත් වෙනවා. ආරක්ෂිත වූ කෙනාගේ සිත මේ සසර ගමන කෙලවර කරගන්න වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් කටයුතු සංවිධානය කර ගැනීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සිද්ධ කරගනු ලබන්නේ. ඒ නිසා පින්වත්නි, අපි අපේ සිතට ආරක්ෂාව සලසා ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආධාරකය ලබා ගන්නට අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕන. මේ දේශනාව ඒ සඳහා ඔබට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාව සඳහා ප්‍රතිබර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ කඩවත මහර උතුර අංක 171 ලිපිනේ පදිංචි පියදාස අමරසිංහ මහත්මයා, රම්‍යා දයානන්ද මහත්මිය, දමයන්ති දයානන්ද මහත්මිය, සුනිල් වන්‍යාරච්චි මහත්මයා, චන්ද්‍රිකා දයානන්ද මහත්මිය, සාරදා දිස්නා සන්ධ්‍යා නිර්මලා යසස් රුවන් නුවන් තිවෙන් සහ සස්විඳු කියන දරුවන් මුණුබුරු මිනිබිරියන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ. මුළු පවුලක් එකතු වෙලා වටිනා පින්කමක් සිදු කරලා එහි දායකත්වය දරන්නට යෙදුනේ. බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම KCS දයානන්ද මහත්මයා, ඉන්ද්‍රාණි පීරිස් මහත්මිය, ආර්ලිස් පෙරේරා මහත්මයා, LW ප්‍රේමවතී මහත්මිය, චන්ද්‍රලාල් ඩයස් මහත්මයා, බන්දුල දයානන්ද මහත්මයා, GD ලක්ෂ්මන් මහත්මයා, ඇසලින් වන්‍යාරච්චි මහතා, ඇසලින් වන්‍යාරච්චි මහත්මයා, WD වේලුන් සිංහෝ මහත්මයා, ඉන්ද්‍රජිත් දයානන්ද මහත්මයා ඇතුළු නමින් මිය පරලෝ යන්ට යෙදුන පරලෝ සැපත් සංසාරගත සියලු ඥාතීන්ට මිත්‍රාදීන්ට සුගති සම්පත් කෙලවර අමා මහ නිවනින් සැනසේව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් මේ පින් හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. ලෝකපාලක සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට, ඥාතීන් මිත්‍රාදීන් සියලු දෙනාටමත්, දායක වූ සියලු දෙනාටමත්, ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන්, සියලු දෙවියන්ගේ දේවාශිර්වාද බලයෙන්, උතුම් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පූජ්‍යපාද මාලිගාවිල අස්සජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත්, මේ ධර්ම දේශනාව සවන් දුන් පින්වතුන් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපත්තියකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබීමට මේ උතුම් කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු තං සදා. අවසාන වශයෙන් අපි අපගේ දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනි සැනසේවා කියා. සාධු සාධු සාධු.